ඒ වගේම තමයි අපි කියන්න ඕන මේ අරගලේ මෙතනින් කවුරු හරි ඉවරයි කියලා හිතන ඕන. ඔව් අපිට තිබුණු ප්‍රධාන සරණ පාඩේ තමයි go home gota. ඒක පිටිපස්සේ හැබැයි තිබුණා අපිට තෙල් ටික නැති ප්‍රශ්නේ, ගෑස් ටික නැති ප්‍රශ්නේ, ආහාර අර්බුදය, ඖෂධ අර්බුදය, ඒ වගේම තමයි අපේ වැටුප් වැඩි නොවීම, ගොවියට පොහොර සම්බන්ධ ප්‍රශ්නේ, මේ සියල්ල සම්බන්ධ වෙච්ච සරණ පාඩයක් තමයි go home gota කියලා කියන්නේ. ඒ නිසා මේ අරගලේ ඉවර නෑ. මේ අරගලේ අතරමැදදී අපි ජයග්‍රහණ සනිටුහන් කරන් යද්දි තමයි රනිල් වික්‍රමසිංහ කියන මිනිස්සයා සුබුරුදු පරිදි මැද්දට පැනලා ගෝඨාභයලා මහින්දලා ආරක්ෂා කරන්න කටයුතු කරේ. හරිනම් මහින්ද රාජපක්ෂ මේ වෙදින්න ඕන අත්තරංගුවේ. දේශබන්දු තෙන්නකෝන් මේ වෙදින්න ඕන අත්තරංගුවේ. ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ වෙදින්න ඕන අත්තරංගුවේ. හැබැයි මේ අත්තරංගුවට ගත යුතු මිනිස්සු බැසිල් රාජපක්ෂ හරිනම් ඉන්න ඕන අත්තරංගුවේ. හැබැයි මේ සියලු දෙනාම බේරා ගැනීම සඳහා ඉදිරිපත් වෙච්ච මිනිහා තමයි රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ. ඒ නිසා අපි කියනවා එදා ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ ආරක්ෂාවට පත් කරගත්ත අගමැති රනිල් වික්‍රමසිංහව අපි පිළිගත්තේ නැහැ. අපි ඔහුව ප්‍රතික්ෂේප කරා. අපි කිව්වා මේ පත් කිරීම සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රවාද විරෝධී. ඒ වගේම තමයි ජනමතයට පයින් ගැහිමක් මේ කරන්නේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහව අපිට පිළිගන්න බෑ කියන. රනිල් වික්‍රමසිංහ පිළිගන්න බැරි ඒ හේතුවින්ද විතරක් නෙවෙයි. මේ බටලන්දේ වදකයා ගැන මුළු ලෝකයක් දන්නවා. මේ මිනිමරුවෙක් කියලා මුළු ලෝකයක් දන්නවා. එහෙව් මිනිහෙකුව ඡන්දෙන් පරාදෙච්ච මිනිහෙක්ව ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඊට පස්සේ එක මිනිහෙක්ගේ අභිමතයේ පරිදි ඔහුට අගමැතිකම දෙනවා. පාර්ලිමේන්තුවේ අනිත් අය ඒකට විරුද්ධව වචනයක් කියාගන්න බැරුව නිහඬව ඉන්නවා. දැන් අපි අහන්නේ ජනතාව නියෝජනය කරන ආයතන එහෙම මුනිවත රකින්නවා නම් ජනතාවට තිබුණු පාර අරගලය. ඒ නිසා අපි කියනවා අද වැඩබලන ජනාධිපතිවරයා විදිහට රනිල් වික්‍රමසිංහ දිවුරුම් දීලා තිනවා. දැන් අපෙන් ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි රනිල්ට ජනාධිපතිකම දෙන්නද අපි අරගලේ කරේ. අපි කියනවා අරගලය රනිල් වික්‍රමසිංහගේ අගමැතිකමටත් විරුද්ධ වුණා. රනිල් වික්‍රමසිංහට අගමැතිකම දෙද්දී මේ අරගල භූමිය ඒකට විරෝධය පළ කරා නිශ්චිතවම අපේ සරණ පාඩේ බවට පත් වුණ ඊට පස්සේ ගෝඨා රනිල් ආණ්ඩුව ගෙදර යනු කියන එක තමයි අපේ ප්‍රධාන සරණ පාඩේ බවට පත් වුණේ. එහෙනම් අපි අදත් කියනවා මේ අරගලේ අවසානයේ එක්තරා ජයග්‍රහණයක්, එක්තරා සන්දිස්ථානයක් අද උදෑසන වෙද්දී අපි පහු කරා. දවස් ගාණක් විශාල තෙරපුමකින්, විශාල පීඩනයක් සමාජ මත මුදාහරිමින්, විශාල නොසන්සුන්තාවයක් සමාජ මත මුදාහරිමින් ගෝඨාභය රාජපක්ෂ ලිපිය නිකුත් කරන්න නැතුව ඉඳලා අන්තිමට වැරදි සහගත ලිපියක් නිකුත් කළා තමයි අවසානයේ කතානායකවරයා මේ නිවේදන නිකුත් කරේ. ඒ නිසා පහුගිය කාලේ ඇතිවෙච්ච මේ නොසන්සුන්කමට ඉදිරියේදී රනිල් වික්‍රමසිංහගේ මේ වැඩබලන ජනාධිපති ධූරයේ දිවුරුම් දීම කියන එකට විරෝධය පළ කිරීම සඳහා සිද්ධ වෙන සියලු දේවල් වලට, ඒ නොසන්සුන්තාවයන් වලට රනිල් වික්‍රමසිංහම වග කිය යුතුයි. ඒක තමයි ඇත්ත කතාව. ඒ වගේම තමයි අපි කියනවා දැන් මේ රනිල් වික්‍රමසිංහටත් ඉල්ලා අස්වීමේ ලිපිය දෙන්න කියලා තමයි මේ රටේ ජනතාව කිව්වේ. ඒක අපි බොහොම පැහැදිලිව කිව්වා. එක පැත්තකින් ගෝඨාභය රාජපක්ෂ ඉවත් වෙන්න ඕන, ඊළඟට රනිල් වික්‍රමසිංහ ඉවත් විය යුතුයි. ඊට පස්සේ මේ දෙදෙනාගේම ඉවත් වීමෙන් පස්සෙත් මේ ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන අනුව ඔය කියන පාර්ලිමේන්තුව අරන් යන්න පුළුවන්. දැන් මේගොල්ලෝ හෙන මහා පතරංග දේශනා කිව්වනේ පාර්ලිමේන්තුව නැති වෙනවා, රට අරාජික වෙනවා, රට අස්ථාවර වෙනවා. අපි අහනවා මුන් ඉඳලා රට අරාජික වෙලා තිබ්බේ නැද්ද? මුන් ඉඳලා රට අස්ථාවර වෙලා නෙවෙයිද තිබ්බේ? මිනිස්සුන්ට තෙල් පෝලිං අදත් ඉන්නේ මිනිස්සු තෙල් පෝලිං වල, ගෑස් පෝලිං වල. ආහාර ටික හොයාගන්න බැරුව, ඖෂධ ටික සපයා ගන්න බැරුව දරුවන්ගේ ඉස්කෝල වහලා, විශ්වවිද්‍යාල වහලා රට අරාජික වෙලා තිබුණේ මුන් හිටපු කාලේ. රට අස්ථාවර වෙලා තිබුණේ මුන් හිටපු කාලේ. එහෙනම් බොහොම පැහැදිලි අපේ සටන, අපේ අරගලේ අවසානයේ සටහන් වෙන්නේ රනිල් වික්‍රමසිංහ කියන මිනිමරුවත් ගෙදර යවුවට පස්සේ. කවුරු හරි හිතනවා නම් ඒක කරන්න අමාරුයි. රනිල් වික්‍රමසිංහ ගෝඨාභයට හපන් අරේ මේ කියලා කියනවා නම් අපි කියනවා ඒවා අපිට නම් බයිලා ඒවා. හරිද? ඒවා අපිට නම් බයිලා මේ විධායක ජනාධිපති කෙනෙක් Tamanගේ දුර කාලේ අවසන් වෙන්න කලින් මිනිහට ලෝකේ යන්න තැනක් නැති කරේ මේ අරගලේ. ඒ නිසා මේ රනිල් වික්‍රමසිංහ කියන්නේ එච්චර ලොකු කජ්ජක් නෙවෙයි. ඒ නිසා රනිල් වික්‍රමසිංහටත් ඕනනම් දැන් පුළුවන් බොහොම පැහැදිලිව මේ අර්බුදේ Tamanගේ බෙල්ල ගාවට එනකල් ඉන්නේ නැතුව අයින් වෙලා යන්න අපි කියනවා ඒ ඉල්ලා අස්වීම වහාම සිද්ධ කළ යුතුයි. මේ සමාජයේ තවදුරටත් නොසන්සුන්තාවයක් ඇති නොකර ඒ කටයුත්ත වහාම සිද්ධ කළ යුතුයි කියන එක අපි දැඩිව අවධාරණීයව කරනවා. එහෙම නැත්නම් මොකද වෙන්නේ? දැන් ආපහු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා රටේ ප්‍රධානියා වෙන්න හදනවා නොනිල විදිහට. නොනිල විදිහට මේ ශවේන්ද්‍ර සිල්වා නොනිල විදිහට රටේ ප්‍රධානියා වෙන්න හදනවා. මේක බරපතල තත්ත්වයක්. මේ ගේන්න හදන්නේ රනිල් වික්‍රමසිංහලා එදා
නිල හා නොනිල විදියට ගෙනාපු බටලන්දේ වදකයාගේ භූමිකාව අද නැවත වතාවක් සමාජයට ගේන්න හදන්නේ. ඒ නිසා තමයි ශවේන්ද්‍ර සිල්වලා සමාජයට දැන් නියෝග නිකුත් කරනවා. උද්ඝෝෂකයන්ට දැඩිව කිව්වලු මීට කලින් සාමකාමීව හැසිරෙන්න කියලා. එයා කියපු බම්බුවකට නෙවෙයි අපි සාමකාමීව හැසිරුනේ. එයා කියපු බම්බුවක් අපිට අහන්න ඕනේ නැහැ. දැන් නිකන් මෙතන කතන්දර කියනවා එයා නොනිල පාලකයා විදියට හැසිරෙන්න උත්සාහ කරනවා. ඒ නිසා අපි කියනවා එක දශමයක් හරි ආපහු මේ සමාජයේ මිලිටරිකරණයට ගෙනියන්න හැදුවොත් එහෙම ජනතා බලය තියෙන්නේ කොතනද කියලා මේ හැමෝටම බලා ගන්න පුළුවන් වෙයි කියන එක අපි බොහොම දැඩි අවධාරණයෙන් කියනවා. ඒ වගේම තමයි පොලිසිය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැන් මාධ්‍ය නිවේදන ගහනවා. ඒ කියන්නේ එයත් දැන් මේ හැමෝම දැන් මේවයි පාලකයෝ ඔයගොල්ලෝ කියලා හිතාගෙන ඉන්නේ. ඒගොල්ලෝ දැන් චණ්ඩි වෙලා ඔක්කොම. දැන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ අත්පත් කර ගැනීමට යාමේදී එතන වෙච්ච කඳුළු ගෑස් වැදිලා තරුණයෙක් ජීවිතක්ෂයටපත් වෙනවා. දැන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තමයි මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් කරලා තියෙන්නේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියලා තියෙනවා මොහුට තියෙන වෙනත් රෝගී තත්ත්වයක් හින්දා තමයි මොහු මරණයටපත් වෙලා තියෙන්නේ. අමතර කාරණයක් විදිහට සටහන් කරලා තියෙනවා මොහු මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා හිටියේ. අපි අහන්නේ මොකටද ඒක සඳහන් කරන්නේ? මොකටද ඒක සඳහන් කිරීමේ හේතුව? මොකද්ද මේ අපි දැක්ක මේ මගඩි වැඩේම මේ ජරා වැඩේම මේ තුප්පහි වැඩේම කරා එක වෙලාවකදී අර තෙල් පෝලිං වල මිනිස්සු 17 දෙනෙක් මැරිලා වැටෙද්දි මේ ආණ්ඩුව නිවේදන නිකුත් කරා ඒ මිනිස්සුන්ට වෙන ලෙඩ හැදිලා මැරුණේ තෙල් පෝලිමේ මහන්සි වෙලා නෙවෙයි මැරුණේ කියලා කිව්වා. ඒ ආණ්ඩුව නියෝජනය කරලා ආපු සමහර ජනාධිපති නීතිඥවරු කිව්වා තෙල් පෝලිං වල මිනිස්සු මැරුණු වෙන ලෙඩ හැදිලා. අපි කිව්වා ලෙඩ හැදිච්ච මිනිහෙකුට තෙල් පෝලිමට වෙන්න වෙලා තියෙන එක තමයි ප්‍රශ්නේ කියලා. ලෙඩ හැදිච්ච මිනිහෙකුට ගෙදෙට්ට වෙලා ඉන්න නැතුව Tamanගේ දරුවගේ අනාගතය වෙනුවෙන් උද්ඝෝෂණ කරන්න සිද්ධ වෙලා තියෙන එක තමයි මේ සමාජයේ මුණ දීපු ඛේදවාචකේ. දැන් අර තරුණයාගේ මරණයට මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමක් සම්බන්ධ කරලා තිනවා. අපි අහනවා පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් ඔබතුමා ගංජා ගහලා හිටියේ මේ නිවේදන නිකුත් කරද්දී. ඔබතුමා අයිස් ගහලාද හිටියේ මේ නිවේදන නිකුත් කරද්දී. ඒ නිසා මේ හදන්නේ මේ මර්ධනයට පාර කපා ගැනීමක් තමයි හරිම පැහැදිලිව මේ සිද්ධ කරමින් යන්නේ. ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයකට පාර කපමින් යන්නේ වෙන කවුරුත් නෙවෙයි රනිල් වික්‍රමසිංහලා ඇතුළු වික්‍රමසිංහගේ පස්සෙන් වැටිලා ඉන්න නරි රැළ. ඒක හරිම පැහැදිලිව කියන්න ඕන. වික්‍රමසිංහගේ පස්සෙන් වැටිලා ඉන්න නරි රැළ තමයි මේ රට ප්‍රජාතන්ත්‍රවාදී ගමනෙන් පාරෙන් පිට පන්නන්න හදන්නේ. දැන් ජනතාව හරිම පැහැදිලිව කිව්වා අපි සංවිධානය වෙලා ඉන්නේ. දැන් උඹලට ගෙදර යන්න කියපු පළවෙනි වෙලාවේ ගෙදර ගියා නම් එක ජීවිතයක් නැති වෙන්නේ නැහැ. එක ජීවිතයකින්වත් මේකට වන්දි ගෙවන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා කරුණා කරලා අපි ඉල්ලා හිටිනවා පොලිසිය හමුදාවේ පහළ ඉන්න නිලධාරීන්ගේ මේ ඉහළ ඉන්න තරුපටි ගහපු දේශපාලන පත්වීම් ගත්ත කුක්කොත් එක්ක අපිට කතාවක් නැහැ. අපි කියන්නේ අපිත් එක්ක අපේ පන්තියේ ඉන්න අර Tamanගේ ගෙදර බත් වේල හොයාගන්න බැරුව අමාරුවෙන් මෙහෙට වෙලා මාස ගණන් ගෙවල් වල යන්න බැරුව ආයුධ අතදරන් ඉන්න පොලිසිය හමුදාවේ නිලධාරීන්ට අපි කියනවා ඔබේ පැත්ත තෝරගන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. ඔබේ ඉහළ නිලධාරීන් විරුද්ධ වෙන්නේ ඔබේ ඉහළ නිලධාරීන් කටයුතු කරන්නේ ඔබේ දරුවන්ගේ ජීවිතවල සෞභාග්‍යයට එරෙහිව ඔබේ දරුවන්ගේ ජීවිතේ නිදහස දිනා ගැනීමට එරෙහිව තමයි ඔබේ ඉහළ ලොක්කෝ මේ සොක්කන්ට බද්දලකම් කරමින් කටයුතු කරන්නේ. ඒ නිසා අපි කියනවා දැන් ඔබේ පැත්ත තෝරගන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. අපට ඔබත් එක්ක කිසිදු ගැටීමක් ඔබත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක අපි බොහොම පැහැදිලිව කියන්න ඕන. ඊළඟ කාරණේ තමයි මේ සංකීර්ණ තත්ත්වෙන් පස්සේ මෙරටේ දේශපාලන අධිකාරිය මොකද කරන්නේ? දැන් මාලිගා කුමන්ත්‍රණ තැන තැන වෙනවා. එක එක්කෙනා හම්බෙන්න යනවා. ජීවිතේට එකතු වෙච්ච නැති වෙයි කියලා හිතපු අය එක එක කාමර ගානේ දැන් සාකච්ඡා කරනවා. අරයා කියනවා එයාට ජනාධිපතිකම දෙන්න. මෙයා කියනවා මේ පැත්තේ මෙයාට අගමැතිකම් දෙන්න. මෙයා කියනවා මෙයාට බාර දෙනවා නම් ලෑස්ති කියලා. හරි කැමැත්තෙන් හැමෝම දැන් මේක ගන්න ලෑස්ති වෙනවා. අපි කියනවා ඒව ඔක්කොම වානා. මේ සර්වපාක්ෂික ආණ්ඩු පාර්ලිමේන්තුව ඇතුලේ විතරක් හැදෙන එකඟතා අපිට වැඩක් නැහැ. පාර්ලිමේන්තුව ඇතුලේ උඹලගේ එකඟතා උඹලා හදාගනින්න. උඹලට තාම ජනාධිපති කෙනෙක් අගමැති කෙනෙක් තෝරගන්න බැරුව ඉන්නවා. රනිල් වික්‍රමසිංහ බලහත්කාරයෙන් අගමැතිකමේ රැඳිලා ඉද්දී එලව ගන්න බැරි වෙච්ච මේ පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න දේශපාලඥයන්ට කියනවා
තවදුරටත් මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා. මිනිස්සුන්ගේ ජීවිත උඹලගේ බලලෝභයට බිලි දෙන්න ලෑස්ති වෙන්න එපා. අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ කියන එක බොහොම පැහැදිලිව කියන්න කැමතියි. ඒ නිසා අපි කියනවා අරගල භූමිය විසින් අරගලයේ විසින් කරපු යෝජනාවක් තියෙනවා. අපි Youth for Change සංවිධානයේ විදිහට මේ ගාලු මෝදුර අරගල කරුවන් නිකුත් කරපු අරගලයේ හෙට දවස ක්‍රියාකාරී සැලැස්මේ තියෙන සියලු කාරණා ඉෂ්ට කර ගැනීම වෙනුවෙන් මේ රටේ ඉන්න සමස්ත අරගල කරුවන් සමග කොන්දේසි විරහිතව හිට ගන්නවා. මේ ආසන්න ඉල්ලීම් ඉෂ්ට කර ගැනීම සම්බන්ධයෙන් අපේ පූර්ණ දායකත්වය කොන්දේසි විරහිත සහයෝගය මේ අරගලයේ හෙට දවස ක්‍රියාකාරී සැලැස්ම වෙනුවෙන් ලබා දෙනවා. එහෙනම් ආණ්ඩුව ඊළඟට මොකද්ද කරන්න ඕන? දැන් උඹලා පත් කරන ජනාධිපති කවුද? උඹලා පත් කරන අගමැති කවුද? උඹලගේ කැබිනට් මණ්ඩලය මොකද්ද කියලා උඹලා තීරණය කරපළ. ඒක මෙච්චර දවසක් උනේ එහෙම තමයි. හැබැයි අපි කියනවා මේ ක්‍රියාකාරී සැලැස්මට අනුව ජනතාවට මේ අරගල භූමීන් පුරා හිටිය මිනිස්සු සාමාන්‍ය මිනිස්සු තමයි ආවේ ගෙවල් දොරවල් අතෑරලා දරුවෝ මල්ලෝ අතෑරලා කිලෝමීටර් ගණන් පයින් ඇවිල්ලා මේ අරගල භූමියට මේ ආවේ මන්දිර අල්ලගෙන හිටිය ජීවිත අවදානම නොතකා අද වෙද්දී අපිට තොරතුරු වාර්තා වෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇතුළු ඒ අදාළ අංශවලට මේ අරගලයේ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගන්න මර්ධනය කරන්න මේවා අපි දන්නවා බටලන්දේ වදකයා කරන්නේ නීත්‍යානුකූල අත්අඩංගුවට ගැනීම නෙවෙයි බටලන්ද වදකයා කරන්නේ කෙලින්ම මරලා දාලා අතුරුදහන් කරන එක. ඒ නිසා ඒවට එන්නේ නැතුව අපේ යෝජනාව හරිම පැහැදිලි. වහාම අන්තර්කාලීන පාලනයක් ගේන්න. අන්තර්කාලීන පාලනයක් කියලා අපි කියන්නේ උඹලගේ සම්මුතිය පාර්ලිමේන්තුව ඇතුළේ උඹලගේ එකඟතාවය හදාගන්න. හැබැයි ඒ එකඟතාවයෙන් විතරක් මේ සිස්ටම් එක දුවන්න දෙන්නේ නැහැ අපි. ඒකට හේතුව තමයි මේ ජනාරගලේ අභිලාෂයක් තිබුණා. ගෝඨාභය ගෙදර යවන එක, රනිල් වික්‍රමසිංහ ගෙදර යවන එක, ඊට පස්සේ මිනිස්සුන්ගේ ජීවිත උන් සුරසප විඳිද්දී තව දහස් ගාණක් දුක් විඳින සමාජ ක්‍රමයේ ආර්ථික ක්‍රමයේ වෙනස් කිරීම. ඒකට අදාළ ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් දැන් අරගල භූමීන් වලින් යෝජනා වෙලා තියෙනවා. ඒවා නොසලකා නම් ආණ්ඩුව යන්න හදන්නේ අපි කියනවා නැවත වතාවක් ජනාරගලයට ජනතාවගේ සංවිධානාත්මක ප්‍රහාරයකට සූදානම් වෙන්න එන කාට උනත් සිද්ධ වෙයි. අපි බොහොම පැහැදිලිව ඒක කියන්න ඕන. මොකද මෙච්චර කාලයක් විධායකයේ ව්‍යවස්ථාදායකයේ නීතිය මේ කිසිම ආයතන තුනෙන් එකක්වත් ජනතාවගේ පැත්තේ හිට ගන්න අසමත් වීමේ ප්‍රතිඵල තමයි මේ මතුවලා තියෙන්නේ. එහෙනම් වහාම මේ අරගල භූමීන් වල නියෝජිතයන් ඉන්න ඒ වගේම තමයි එතනින් එහාට ගිහිල්ලා වෘත්තීය සමිති, බහුජන සංවිධාන, සිවිල් ක්‍රියාකාරිකයන් සම්බන්ධ වෙන මහජන කවුන්සිලයක් ගොඩනැගීම සඳහා ආරම්භක පියවර වහාම තියන්න. තවදුරටත් මේ රට අරාජික වෙනවා නම් වෙන්නේ උඹලාගේ සම්මුතිය ඇතුලේ විතරක් යන්න හැදුවොත් තමයි. උඹලා තමයි මේ රට අරාජික කරේ පහුගිය කාලෙත් අස්ථාවර කරෙත්. උඹලා ඒ නිසා මහජන කවුන්සිලයක් ගොඩනැගීම සඳහා වෙච්ච යෝජනාවක් තියෙනවා. විපක්ෂින්න දේශපාලන පක්ෂ සියල්ලම මේ මහජන කවුන්සිලය කියන යෝජනාවට Tamanගේ එකඟතාවය පළ කරලා තිනවා. එහෙනම් දැන් ජනතාවගේ මූලික ගැටලු විසඳීම ඇතුළු අවසානයේදී අලුත් ව්‍යවස්ථාවක් ගෙනල්ලා ඒ ව්‍යවස්ථාව ජනමත විචාරණයකින් සම්මත කිරීම දක්වා යන පාර කපන්න වහාම මහජන කවුන්සිලයක් කැඳවන්න. අපි මේ අදහස ගමක් ගානේ නගරයක් ගානේ හෙට දවස් ඉඳලා අරගෙන යන්න ලෑස්ති. මේ අරගලයක දශමයකින්වත් රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපතිවරයා බවට පත් වුණා. අපි කියනවා අපි ඒකට සම්පූර්ණ අපේ විරෝධය පළ කරනවා. ඒ වගේම තමයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහත් දැන් වැඩබලන ජනාධිපති විදියට ඉන්න රනිල් වික්‍රමසිංහ Tamanගේ දුරෙන් වහාම ඉල්ලා අස්වෙලා ව්‍යවස්ථාවේ ඊළඟට තියෙන ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීම සඳහා ඉඩ ප්‍රස්තාව සැලසිය යුතුයි. අපි දේශපාලඥයන්ට කියනවා තව දුරටත් පක්ෂ නායකයව මෙතෙන්ට ගේන්න පොරකණ එක නවත්තපල්ලා. Tamanගේ බලාරමුණු ඉෂ්ට කරගන්න එක මේ පුටුවල වාඩි කරන්න හදන එක නවත්තපල්ලා. වහාම මේ සමාජයට අවශ්‍ය ඒ වෙනස්කම් ඇති කිරීම සඳහා වෙච්ච උඹලගේ එකඟතාවයට එළබෙන්න කියන බල කිරීම අපි කරනවා. ඒ වගේම තමයි මේ ක්‍රියාකාරී සැලැස්මේ තියෙන විදිහට මහජනයේ කවුන්සිලයේ ගොඩනැගිය යුතුයි. ඒ වගේම තමයි ජනතාවට වහාම සහන දීම සඳහා වෙච්ච තෙල්, ගෑස්, ආහාර, ඖෂධ කියන අත්‍යවශ්‍ය මූලික දේවල් සැපයීම සඳහා වෙච්ච වැඩපිළිවෙලක් සකස් වෙන්න ඕන. ඒ වගේම තමයි බරපතල ආර්ථික පීඩාවකින් ඉන්න ජනතාවගේ අඩුම තරමේ ශුද්‍ර මූල්‍ය ණය, ගොවි ණය කපා හැරීම කරන්න ඕන. ලීසින් වලට ඒ වගේම තමයි කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ට දීලා තියෙන ඒ ණය මුදල් සඳහා එක්ක ඒවා අහෝසි කිරීමක් හෝ සහන දීමක් සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕන.
මේවා කරන්නේ කොහොමද කියලා කවුරු හරි අහුවොත් එම අපි කියනවා අර හොරා කාපු සල්ලි නැවත අත්පත් කර ගැනීමට වහාම කටයුතු කරන්න. ඩොලර් එන ක්‍රම සම්පූර්ණ වහලා අවහිර කරලා තිබුණු ඒ ප්‍රතිපාදන ඉවත් කරලා මේ රටේ ශ්‍රමිකයන්ට මේ සියලු දෙනාට මේ රට විදේශ විනිමය ගේන්න පුළුවන් විශ්වාසදායී ක්‍රමවේදයක් හදන්න. මොකද 2021 අවුරුද්ද තමයි ලංකාවේ අපනයන ආදායම් වැඩිම. හැබැයි ඒවට වෙච්ච දෙයක් නැහැ. ඒ සල්ලි වලට වෙච්ච දෙයක් අදටත් කාටවත් කියා ගන්න බෑ. හැබැයි අර මන්දිර මාලිගා ඇතුළට වෙලා සුරසප විඳපු අය ගාව සල්ලි තිබුණා. පෞද්ගලික ජෙට් යාන අරගෙන යන්න, හෙලිකොප්ටර් අරගෙන යන්න, අර රටෙන් අර රට යන්න සල්ලි තිබුණා. හතර වටේ වික්‍රමසිංහට අපිව බය කරන්න හෙලිකොප්ටර් කරකවන්න තෙල් උංගාව තිබුණා. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා එකක් තමයි පළවෙනිම කාරණය වහාම දැන් මේ රටේ දේශපාලඥයෝ තීරණයකට එන්න මේ නොසන්සුන්කම තුරන් කිරීම සඳහා නොසන්සුන්කම මැඩපැවැත්වීම සඳහා වෙච්ච තීරණයකට එන්න. ඒක මර්ධනේ නම් ඒ මර්ධනයට මුහුණ දෙන්න පුළුවන් කියලා මේ අරගලයේ පෙන්නලා ඉවරයි. ඒ නිසා අපි කියනවා හමුදා මිලිටරි මේ මැදිහත් වීම කරන එක වහාම නැවැත්විය යුතුයි. ඒ වෙනුවට අන්තර්කාලීන පාලනයක් ගොඩනැගීම සඳහා ඒකට අදාළ විධිවිධාන ප්‍රතිපාදන සකස් කරන්න, ජනතාවට ඒ පාලනයට සම්බන්ධ විය හැකි ලෙස මහජන කවුන්සිලය ගොඩනගන්න, ව්‍යවස්ථාවේ දැනට තියෙන ප්‍රතිපාදන හදිසියේ කළ යුතු වෙනස්කම් කරන්න, අලුත් ව්‍යවස්ථාවක් ජනමත විචාරණයකින් සම්මත කර ගැනීම සඳහා වෙච්ච ප්‍රතිපාදන සකස් කිරීම වහාම සිද්ධ කරන්න, ඒකට අදාළ මැදිහත් වීම කරන්න කියන බලපෑම අපි අද දවසේදී කරනවා. You're watching the Life Traveller channel.